ශ්‍රී ගෙවතු වගාවේදී එළවලු වගාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අපට අවශ්‍ය කරන එළවලු ටික අපිම නිපදවාගෙන පරිභෝජනය කරන්න තියෙනවා නම් ඒක අපේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතා වැදගත් වෙනවා. ඒත් අපේ බොහෝ දෙනෙක් එළවලු වවන්න ලොකු ඉඩක් වගේම භූමියකුත් ඕන කියලා හිතලා නිවසේ වගාවෙන් ඉවත් වෙලා වෙළඳපළ එකම පිහිට කර ගන්නවා. ගෙදර දොර වගා කටයුතු කරද්දී විවිධ බාධකත් පැමිණෙනවා. ඉත්තෑවන්, ඌරන්, රිලවුන් වගේ සතුන්ගෙන් එළවලු වගාවට බාධා පැමිණෙනවා. නාගරීකරණය නිසා ගෙවත්තේ ඉඩකඩ සීමා වෙලා. තට්ටු නිවාසවල වාසය කරන අයට වගාව සඳහා පසක් සහිත භූමියක් නැති වෙලා තියෙනවා. ගෙදර දොර තියෙන ඉඩකඩ තුල ඔබට දෛනිකව අවශ්‍ය එළවලු ටික ඉතා පහසුවෙන් හදාගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අපූර්ව විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි ඉඩකඩ කොහොම වුණත් දනහිසට ඉහලින් එළවලු වගා කිරීමේ ඕවර්නී තාක්ෂණය නැත්නම් ඕකේ තාක්ෂණය. විශේෂයෙන්ම ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලීමක් ලැබුණා. අපේ ග්‍රාමීය ගෙවතුවල එළවලු වගාවේදී තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි වන සතුන් වෙන විශේෂයෙන්ම වල්ලුරන්, ඉත්තෑවුන් සහ හාවුන් වැනි සතුන්ගේ මේ එළවලු වගාවට හානියක් සිදු වෙනවා. ඒ සඳහා සුදුසු තාක්ෂණයක් නිෂ්පාදනය කරලා දෙන්න කියලා. ඒ අනුව අපි මේ ඕකේ තාක්ෂණය නිෂ්පාදනය කරා. ඕකේ තාක්ෂණය කියලා කියන්නේ සාමාන්‍ය බිම් මට්ටමේ සිට අඩියක් අඩි 1මාරක් උස සිට උපරිමය අඩි 5මාරක් 6මාරක් දක්වා ඒ උස පරාසය තුල මේ වගේ රාක්කයක තබන ලද ව්‍යුහ බඳුන් තුල එළවලු වගා කිරීම තමයි ඕකේ තාක්ෂණය කියලා කියන්නේ. ඕකේ තාක්ෂණය කියලා කියන්නේ ඕවනි ටෙක්නොලොජි. එහෙම නැත්නම් දණිහෙන් උඩ භෝග වගා කිරීම. මෙතෙන්දී විශේෂයෙන්ම මේ මෙවන් රාක්කයක් භාවිතා කිරීම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි රාක්කයක තබන ලද බඳුනක බර කිලෝග්‍රෑම් 10ක් විතර වෙනවා. එවැනි බඳුන් 32ක් පමණ මේ වගේ රාක්කයක ස්ථානගත කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ බල කිලෝග්‍රෑම් 320ක් විතර වෙනවා. ඒ හන්ද මේ රාක්කය එහෙම නැත්නම් මේ ව්‍යුහය ඉතාමත්ම ශක්තිමත් ව්‍යුහයක් විය යුතුයි. ඉරස් පළවෙනිම එහෙම නැත්නම් බිම ආසන්නයේ තියෙන වලල්ල පොළොවේ මට්ටමේ සිට අඩි 1මාරක් උසින් අපි ස්ථානගත කරනවා. මේකේ විස්කම්භය අඩි 4ක් වෙනවා. ඊට පස්සේ මේ වලල්ලට අඩි 2ක් උඩින් දෙවෙනි වලල්ල ස්ථානගත කරනවා. මේ වලල්ලේ විස්කම්භය අඩි 3ක් වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි වලල්ලට අඩි 2ක් උඩින් තුන්වෙනි වලල්ල ස්ථානගත කරනවා. තුන්වෙනි වලල්ලේ විස්කම්භය අඩි 2ක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ව්‍යුහය හදාගන්න පුළුවන්. මේ සඳහා අපි භාවිතා කරන විශේෂයෙන්ම මිලිමීටර් 20 යකඩ කම්බි 3ක් භාවිතා කරනවා සිරස්ව. ඊට අමතරව මිලිමීටර් 16 කම්බි වක්‍රාකාරව මේ වගේ සකස් කරලා කම්බි 3ක් අපි භාවිතා කරනවා. මේ කම්බි අපි වෙල්ඩින් කරගෙන තාමත්ම හොඳින් සම්බන්ධ කරගන්න ඕන. ඊට පසුව මේ සිරස් වක්‍රාකාර ව්‍යුහ මත අපි මේ යටිකුරු T ආකාරයට යම්කිසි සැකැස්මක් නිර්මාණය කරන්න ඕන. මේක සාමාන්‍ය මිලිමීටර් 10 මිලිමීටර් 4 ෆ්ලැට් අයන් වලින් තමයි මේ ව්‍යුහය සාදාගන්නේ. මෙතන මේ යටින් තියෙන ව්‍යුහය සාමාන්‍ය අඟල් 6ක් පමණ දික් වෙන්න ඕන. ඒ වගේ මේ සිරස් ව්‍යුහය සාමාන්‍ය අඟල් 9ක් විතර වෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි අපි බඳුන් පස්පුර වූ පොලිතැක් හෝ පොලිතින් බඳුන් ස්ථානගත කරන්නේ මේ යටි T අකුරු හැඩය සහිත ස්ථානයේ.
මේ ආධාරකය නිසා මේ ව්‍යුහය එහාට මෙහාට පෙරලෙන්නේ නැතුව ඉතාමත් බඳුන් ඉතාම ස්ථාවර තත්ත්වයක තියෙනවා. දැන් අපි බලමු මේ ඕකේ තාක්ෂණය සඳහා වගා බඳුන් සකසා ගන්න ආකාරය. මේ සඳහා අපිට සෙන්ටිමීටර් 30ක් පමණ උස සෙන්ටිමීටර් 15ක් පමණ විස්කම්භයක් තියෙන ඝනකමින් වැඩි පොලිතීන් බෑග් හෝ කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ පොලිසැක් බෑග් අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ බඳුන් වල පතුලේ ඉඳන් අඟල් 3ක් පමණ ඉහළින් මේ වගේ සිදුරු සකසා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ මගින් අපිට මේ බඳුනට එකතු වෙන අතිරික්ත ජලය ඉවත් කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මේ බඳුන් සුදුසු වගා මාධ්‍යයකින් පුරවා ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා අපිට සරු මතු පිටපස් කොටස් එකක්, හොඳින් දිරු ගොම පොහොර කොටස් එකක්, එහෙම නැත්නම් අපිට පුළුවන් කොම්පෝස්ට් පොහොර කොටස් එකක්. ඒ වගේම මතු පිටපස් වල මැටි ප්‍රතිශතය අධික නම් අපිට ගංගාවැලි කොටස් භාගයක් සහ දහයියා අඟුරු, එහෙම නැත්නම් අපි කියනවා කට දහයියා කියලා කොටස් භාගයක් අරගෙන අපි මේවා හොඳින් මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන සකස් කරගත්ත මාධ්‍ය අපිට අර බඳුන් වලට අපි සකස් කරගත්ත බඳුන් වලට පුරවා ගන්න පුළුවන්. ඉහළ සිට සෙන්ටිමීටර් 3ක පමණ උසක් ඉතිරිවන ලෙස මේ මාධ්‍ය පුරවා ගැනීමක් කරනවා. මෙන්න මේ ආකාරයෙන් බඳුන මැදි වෙන විදිහට මේ කූර තුලට ඇතුළට බස්සා ගැනීමක් තමයි අපි කරන්න අවශ්‍ය වෙන්නේ. එතෙන්දී අපිට මේ බඳුන මේ ඔබට පේනවා ඇති මේ අතර තියෙන පරතරය තුල රැඳවීමක් නෙවෙයි කරන්නේ. අපි මේ පේන කම්බි කූර ෆ්ලැට් අයන් එක මතට තුලට මේ වගා බඳුන අතුල් කර ගැනීමක් තමයි කරන්නේ. මේ ආකාරයට අපි මේ බඳුන් 3ක් අපි ස්ථානගත කරලා තියෙනවා. මේ විදිහට මේ ව්‍යුහයේ මේ වගේ ආධාරක යටිකුරු ටී හැඩයේ ආධාරක 32ක් තියෙනවා. ඒ 32 මතම අපිට මේ වගේ පොලිතීන් වලින් සාදාගත්ත මළු හෝ කිලෝ 5 ප්‍රමාණයේ සහල් බෑග් වල පුරවාගත්ත බඳුන් මේ ස්ථානගත කරගන්න පුළුවන්. නිර්දේශිත රසායනික පොහොර මිශ්‍රණය නිර්දේශිත ප්‍රමාණයක් මේ බඳුන් වලට මිශ්‍ර කිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක ගෙවතු වගාව සඳහා භාවිතා කරන නිසා අපිට කාබනික වගාවක් විදිහට උනත් මේ වගාව කරගෙන යන්න පුළුවන්. එතෙන්දී අපි නිර්දේශිත පොහොර ප්‍රමාණය යොදලා දින 2-3කට පස්සේ අපිට මේ තුල බීජ හෝ තවාන් පැල හෝ නිවිති කංකුම් මුකුණු යන වගේ භෝගවල දඬු කැබලි හෝ අපිට මේ තුල සිටුවා ගැනීමක් කරන්න පුළුවන්. මෙම භෝගවලට ජල සම්පාදනයේදී ව්‍යුහය විවෘත ස්ථානයක තියනවා නම් අපිට වර්ෂා දිනවල ජලය යෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වියලි කාලගුණයක් පවතින අවස්ථාවේදී අපිට දිනකට වරක් හෝ දෙවරක් භෝගයේ අවශ්‍යතාවය මත භෝගයට ජලය සම්පාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සඳහා බිඳු ජල සම්පාදන පද්ධතියක් උනත් භාවිතා කරලා භෝගවලට ජලය සැපයීමට. ඇත්ත වශයෙන්ම මේ තාක්ෂණ අපි මුලදී හඳුන්වා දුන්නේ ග්‍රාමීය ගෙවත්තට. නමුත් පසුව අපි මේ පිළිබඳ පරීක්ෂණ කරන යාමේදී අපිට පෙන්ලා ගියා මේ තාක්ෂණය ග්‍රාමීය ගෙවත්තට මෙන්ම නාගරික ගෙවත්තටත් ඉතාමත්ම හොඳට ගැලපෙනවා. විශේෂයෙන් මෙතනින් මේ එළවලු වගාවට අමතර මේකේ අමතර වාසි රාශියක් දක්නට ලැබෙනවා. කොන්ක්‍රීට් වලින් ආවරණය වෙච්ච මේ මිදුලක එළවලු වගා කිරීම ඉතාමත්ම අපහසුයි. නමුත් මේ තාක්ෂණය භාවිතා කිරීමේදී ඒ වගේ කොන්ක්‍රීට් පොලක වුණත් ඉතාමත්ම හොඳට අපිට එළවලු වගාවක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙවත්තක බිම එළවලු වගා කිරීමේදී රාත්‍රී කාලෙදී විශේෂයෙන්ම ගොළු බෙල්ලන් ඒ වගේ හම් බෙල්ලන් මේ භෝග මත සැරිසරනවා, භෝග අපවිත්‍ර වෙනවා. නමුත් මේ ව්‍යුහය භාවිතා කිරීමේදී පොළ මට්ටමේ සිට අඩි 1.5ක් පමණ උසින් මේ භෝග ස්ථානගත කරලා නිසා ඒ ගොළු බෙල්ලන්ගේ ඒ වගේ හම් බෙල්ලන්ගේ හානිය ඉතාමත් දක්න ලැබෙන්නේ නැහැ. බඳුන් වල ජල වහන ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙන නිසා අධික වර්ෂා කාලයක වුණත් අපිට භෝග වගා කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ රාක්කයක් භාවිතා කිරීමේදී ඒ වගේ යම් ආකාරයක ශාරීරික දුබලතා තියෙන අයටත් තාමත්ම සාර්ථකව මේ භෝග වගාව කරන්න පුළුවන්. ගෙවත්තේ තියෙන විශාල ශාක වලින් විශේෂයෙන්ම අඹ, කොස්, දෙල් වගේ ශාක වලින් මේ භෝග වලට ජලය සහ පෝෂක සඳහා තරඟයක් දෙනවා. නමුත් මේ වගේ අපි බඳුන් තුල වගා කිරීමේදී ඒ වගේ තරඟයක් ගන්න නැතුව මේ භෝග වලට ඒ අවශ්‍ය කරන ජලය සහ පෝෂක ලබා ගන්න පුළුවන්.
ඒ වගේ තවත් විශේෂ කරුණක් තමයි අපි සාමාන්‍යයෙන් තවන් පාලනය සඳහා මේ බඳුන්ගත ව්‍යුහ භාවිත කරන්න පුළුවන්. මේ හැම බඳුනකම අපිට සුළු පරිමාණයේ තවානක් නතර කරගන්න පුළුවන්. බිම වගා කරනකොට අධික වර්ෂ අවස්ථාවේදී බිම් මඩ මේ එළවලු මත පතිත වෙනවා. නමුත් මෙතනදී අපි අඩි 1.5ක් උසින් එළවලු වගා කරන නිසා අර විදියට බිම් මඩ මේ එළවලු මත පතිත වෙවි අපවිත්‍ර වීම සිදු වෙන්නේ නැහැ. ආලෝකයේ ලැබීම අනුව ගෙවත්තට ආලෝකයේ ලැබීම අනුව අපිට මේ රාක්‍ය තැන් තැන්වල ස්ථානගත කරන්න පුළුවන්. ගෙදරට අවශ්‍ය කරන එළවලු අපි තෝරා ගන්න ඕනේ. ඒවා කොහොමද මේ රාක්‍යයේ මේ තට්ටු තුනේ ස්ථානගත කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. මෙතෙන්දි විශේෂයෙන් අපි මේ පහළම ස්තරයට අපි නිර්දේශ කරනවා සෙවන ප්‍රිය කරන කොළ එළවලු වර්ග විශේෂයෙන්ම මේ පහළම තට්ටුවේ ස්ථානගත කරන්න කියනවා. ඒ වගේම උඩම තට්ටුවේ සාමාන්‍ය ආලෝකය අවශ්‍ය. ඒ වගේ නිතර ජල සම්පාදනය කිරීමට අවශ්‍ය නැති විශේෂයෙන්ම මාළු මිරිස්, ඒ වගේම අම මිරිස්, ඒ වගේම කොච්චි වගේ භෝග ස්ථානගත කරන්න පුළුවන්. සෙසු භෝග අපිට පුළුවන් මේ මැද පෙළේ ස්ථානගත කරන්න. ඉතින් කුමිහානි සම්බන්ධව කතා කරනකොට අපිට දැනට තියෙන අත්දැකීම් අනුව එච්චර තරම්ම තදබල කුමිහානි දක්නට ලැබෙන්නේ නැහැ. දිනපතා මේ භෝග පරීක්ෂා කිරීම වගේ අපිට කුමි උදරක් තියනවද කියලා කල් වේලා ඇතුව බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට කොහොම නිසාරණය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම අපිට සබන් දිය රැසීම මගිනුත් ඒ කුමි පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ තවත් ක්‍රමයක් තමයි සාමාන්‍ය දෙපාන්දර 9ට 10ට විතර මේ පත්‍ර පිණි මත අලු යෙදීම වගිනුත් අපිට කුමි පාලනයක් කරගන්න පුළුවන්. මේ රාක්‍ය සෑදීම සඳහා යන වියදම ප්‍රශ්නයක් කරගත්තේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒකේ සඳහා අවශ්‍ය කරන වියදම අපිට වස්ත්‍ර ගණනාවක් එළවලු වගා කිරීම වගේ අපිට ලබා ගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමනුත් මේ පිළිබඳ වැඩිමනත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා දුරකථනයෙන් සම්බන්ධ වෙනවා නම් 0812 388 355. ඔබ වයම බස්නාහිර හෝ දකුණු පළාත් තුළ පොල් වගා කරන වගා හිමියෙක්ද? එසේනම් ඔබගේ පොල් වගාවේ වයස අවුරුදු 5ට අඩු නම් හෝ අවුරුදු 25ට වැඩි නම් වගා භූමියෙන් 3/2ක්ම අතුරු භෝග වගාව සඳහා යොදාගත හැකියි. භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් අමතර ආදායමක් ලබා ගැනීමට ඔබේ පොල් වගාවටත් අතුරු භෝග වගාව හඳුන්වා දෙන්න. පළතුරු හා අලපෝග වගාව සහ ශුද්‍ර ජල සම්පාදන පද්ධති සඳහා 50%ක ගොවිදායකත්වයේ යටතේ සහන සැපේ. වැඩිදුර විස්තර සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අමතන්න. දුරකථන අංක 081 2388 106 071 814 38 26